හරි අපි කෙටි කාලය කියලා කිව්වේ අවශ්‍ය නෙක් සාධකයක්වත් වෙනස් කරන්න බැරි කාලය. කෙටි කාලය කියලා අපි කතා කරා. අවශ්‍යයෙන් එක් සාධකයක්වත් වෙනස් කළ නොහැකි කාලය කෙටි කාලයයි. අපි ගොඩ දිගු කාලය කියන්නේ සියලු යෙදුම් විචාර යෙදුම් බවටපත් වෙන කාලය. අපි කතා කරලා යෙදුම් වර්ග දෙකක් අපි ගාව තියෙනවා. මට හිතෙනවා මම වාගේ උත්තර ටික ගන්න හරි කියලා. අපි ගාව තියෙන යෙදුම් වර්ග දෙකක්. මොනවද දෙක? නම් මේ සහ අනිත් එක ස්ටඩි පැක් එක බලන්න එපා නෙමෙයි. ස්ටඩි පැක් එකේ පරිශීලනය කරන්න. නමුත් මම ස්ටඩි පැක් එකත් එක්කම යන්නේ අවශ්‍ය කරන කාරණා ටික විතරක් එක්සෑම් වල ඕන කරන ටික විතරක් ග්‍රහණය කරමින් ඒ ටික විතරක් සරලව කියා දෙන්න උත්සාහ කරනවා. කෙටි කාලේ ඊට පස්සේ අපි කතා කරා දිගු කාලේ. ඒ ටික ඕකේ. අපි ගාව තියෙන යෙදුම් වර්ග දෙකක්. දෙන්න බලන්න උත්තර. අපි ගාව තියෙන යෙදුම් වර්ග දෙකක් මොනවද දෙක? ස්ථාවර යෙදුම් සහ විචල් යෙදුම්. අපි කියන ස්ථාවර යෙදුම් කියන්නේ නිමෙම් මට්ටමත් එක්ක වෙනස් නොවන යෙදුම්. ඒ වගේම ස්ථාවර යෙදුම් අපිට දකින්න පුළුවන් කෙටි කාල පරිච්ඡේදයක් තුළ විතරයි. දිගු කාලයක් තුළ අපිට ස්ථාවර යෙදුම් දකින්න බෑ. විචල් යෙදුම් කියන්නේ නිමෙම් මට්ටමත් එක්ක වෙනස් වෙන යෙදුම්. ඒ වගේම කෙටි කාලෙදී නිෂ්පාදනය වදා පවතින්නේ විචල් යෙදුම් මත කියලා අපි කතා කළා. ඒ විදිහට කතා කළා කෙටි කාලයේදී නිෂ්පාදන පිළිවෙල තුනක් අපිට දකින්න පුළුවන්. එකක් මුළු නිෂ්පාදනය. එවනතර කියන මුළු පළදාන. දෙක ආන්තික නිෂ්පාදනය. තුන සාමාන්‍ය නිෂ්පාදනය. මුළු නිෂ්පාදනය මුලින්ම කතා කළා. ආන්තික නිෂ්පාදනය කතා කළාද? ඔව් සර්. ඔව්. එහෙනම් මට ආන්තික නිෂ්පාදනය ගාව පොඩ්ඩක් නිර්වචන ටික පොඩ්ඩක් හදාගෙන ආන්තික නිෂ්පාදනය මොකක්ද? විචල් යෙදුම් එක් එකකේ වෙනස් කරනකොට මුළු නිෂ්පාදිතය හද ගන්නවා වෙනස. ඔව් අපි කිව්වා ආන්තික නිෂ්පාදිතය කියන්නේ විචල් යෙදුම් එක් එකකේ වෙනස් කරන විට හරි විචල් යෙදුම් එක් එකකේ වෙනස් කරන විට මුළු නිෂ්පාදිතය හද ගන්නා වෙනස ආන්තික නිෂ්පාදිතය. එහෙම නැත්නම් අමතර විචල් යෙදුමින් ලබා ගන්න පුළුවන් නිමෙම් ප්‍රමාණය ආන්තික නිෂ්පාදිතය කියලා කතා කරා. පාඩම අපේකයි මුළු නිෂ්පාදිත වක්‍රය ගමන් කරපු විදිය. කවුරු කෙනෙක් කියන්නේ මුළු නිෂ්පාදිත වක්‍රය කොහොමද ගමන් කළේ? මෙතන TP මෙතන L මුළු නිෂ්පාදිත වක්‍රය කොහොමද ගමන් කළේ? වැඩි වෙන ඔව් මුලදී වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. පස්සේ අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා. පස්සේ උපරිම වෙන්න පටන් ගන්නවා. උපරිම වෙනවා. ඊට පස්සේ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට වගේ මුළු නිෂ්පාදිත වක්‍රය මේ වගේ හැඩයක් ගත්තා. මෙතන TP වක්‍රය. හරි අපි සංකේතත් කරගත්තා ටෝටල් පොඩක් මුළු නිෂ්පාදිතේ TP. මුල කොටස ආවරණය කරගත්තේ නැතිනම් කවුරු හරි කෙනෙක් මම YouTube එකට වෙන්නේ නැති එක දාගත්තේ වීඩියෝ එක. ඒ කියන්නේ එදා කරපු Zoom class එකේ වීඩියෝ එක රෙකෝඩ් කළා මම දැම්මා. ඒ දාපු රෙකෝඩ් එක බලන්න ගිහින්. ඒක බලලා නැවත ආපහු මේක වීඩියෝ එකත් බලන්න. එතකොට මේ බලපුවාම ඔයාලට හරියට මේක තේරුම් ගන්න පුළුවන්. මේ ටික හරිය. මේ බලන්න. ආන්තික නිෂ්පාදනය. ආන්තික නිෂ්පාදනය කියන්නේ විචල් යෙදුම් එක එකකින් වෙනස් කරලා මුළු නිෂ්පාදනය ගන්න වෙනස්. එසේත් නැත්නම් අමතර විචල් යෙදුම්ෙන් ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණයට කිව්වා ආන්තික නිෂ්පාදනය. ඒවට මතකයි මම පෙන්නුවොත් ඔයාලට මෙතන තිබ්බා විචල් යෙදුම් මෙතන තිබ්බා මුළු නිෂ්පාදනය. විචල් යෙදුම් බිඳුවක් එද්දී මුළු නිෂ්පාදනයත් බිඳුවයි. විචල් යෙදුම් එකක් එනවා එක ශෙමිකයක් එනවා. ඒ ශෙමිකය ඇවිල්ලා නිෂ්පාදනය කරන එක 10ක් මුළු නිෂ්පාදනය 10යි. එහෙනම් මෙතන ආන්තික නිෂ්පාදනය. දෙවෙනි විචල් යෙදුමක් යොදා ගන්න දෙවෙනි ශෙමිකය. ඒ තුලින් ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය 15යි. එතකොට මෙතන 25යි. එතකොට මේ දෙන ආන්තික නිෂ්පාදනය. ඒ කියන්නේ ආන්තික නිෂ්පාදනය කියන්නේ මුළු නිෂ්පාදන අන්තිම විතර ප්‍රමාණය. ඒවලත් අමතර විචල් යෙදුම හරහා ලබා ගන්න පුළුවන් ප්‍රමාණය ආන්තික නිෂ්පාදනය. මත කියන ආන්තික කියන්නේ හැපෙරේම අමතර නැත්නම් අලුත් කියන අර්ථයේදී. ආන්තික කියන එකේ අර්ථය අමතර එසේත් නැත්නම් අලුත් කියන අර්ථයේදී. හරි කතාව. ආන්තික කියන එක සෑම විටම අමතර නැත්නම් අලුත් කියන අර්ථය ඕකේ ගැප් වෙලා තියෙනවා. ළමයි ආන්තික නිෂ්පාදනයට ගණනය කරා කොහොමද ගණනය කරන්නේ මම කවුරු හරි සමීකරණය පොඩ්ඩක් කියන්න. ආන්තික නිෂ්පාදිතය සමානයි ආන්තික නිෂ්පාදිතය සමානයි කොහොමද ආවේ? නිෂ්පාදිතය වෙනද මෙතන විකල්ප මුල් නිෂ්පාදිතය වෙනස කියන්නේ data TP
හරි නේද? මුළු නිෂ්පාදිතයේ වෙනස ඩෙල්ටා TP. ඩෙල්ටා වලින් සඳහන් කරන්නේ වෙනස. මුළු නිෂ්පාදිතයේ වෙනස බෙදුවා විචල්්‍ය යෙදුම් ප්‍රමාණයේ වෙනස. විචල්්‍ය යෙදුම් ප්‍රමාණයේ වෙනස. ආන්තික නිෂ්පාදනය සංකේතවත් කරගත්ත MP. ආන්තික නිෂ්පාදිත වක්‍රය කොහොමද ගමන් කරන්නේ? ආන්තික නිෂ්පාදිත වක්‍රය කොහොමද ගමන් කරන්නේ? කවුරු කෙනෙක් කියමු පාඩම කරපු ළමයි. ආන්තික නිෂ්පාදිතයේ මුලදී වැඩි වුණා. ඊට පස්සේ ආන්තික නිෂ්පාදිතයේ උපරිමයට ගියා. උපරිමයට ගිහලා ආන්තික නිෂ්පාදිතයේ අඩු වෙනවා. ඊට පස්සේ ආන්තික නිෂ්පාදිතයේ බිඳුව බවට ඔව් ශුන්‍ය වෙනවා. ඊට පස්සේ ආන්තික නිෂ්පාදිතයේ ඍණාත්මකයක් ගන්නවා. ළමයි මේ ආන්තික නිෂ්පාදිතයයි මුළු නිෂ්පාදිතය අතර තියෙන සම්බන්ධය. හරි ආන්තික නිෂ්පාදිතය සහ මුළු නිෂ්පාදිතය අතර තියෙන සම්බන්ධතාවය. ඔය සම්බන්ධතාවය මට ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම කිව්වොත්. නමුත් පස්සේ තියෙන ඔයාලට තාම මේ සංකල්ප සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් නෑ. ඔයා බෑවුම කියන කතාව දන්නවා ඇති. බෑවුම දන්නවා නේද? සාමාන්‍යයෙන් බෑවුම කියන එක හොයන්නේ වක්‍රයක. දන්නේ නැත්නම් පොඩ්ඩක් මම නිකන් කියලා යන්න. බෑවුම කියන එක හොයන්නේ සිරස් තුල බෙදෙනවා තිරස් තුලේ. හරි සිරස් තුල තිරස් තුලින් බෙදලා තමයි බෑවුම අපි හදාගන්නේ. වක්‍රයක බෑවුම මත තමයි වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ. යා කිව්වට තේරෙන්නේ නැහැ වගේ නම් ගණන් ගන්න එපා. හරි බෑවුම මත තමයි වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ. මම ආයෙ කියනවා බෑවුම ගන්නේ කරන්නේ සිරස් තුල බෙදීම තිරස් තුලෙන්. වක්‍රයේ බෑවුම මත තමයි වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ. හරි වක්‍රයක හැඩය කෙරේ හේතුව බෑවුම. ඒ කියන්නේ සරලව කියනවා නම් මුළු පළදා වක්‍රයේ මුලදී වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ උපරිම වෙලා අඩු වෙන්න හේතුව මේ වක්‍රයේ බෑවුම. මේ වක්‍රයේ බෑවුම තමයි මේකට හේතුව. පැහැදිලිද? මුළු පළදා මුලදී වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයෙන් වැඩි වෙලා පස්සේ උපරිම වෙලා මේක අඩු වෙන්න හේතුව මුළු පළදා වක්‍රයේ බෑවුමයි. එහෙනම් මුළු පළදා වක්‍රයේ බෑවුම යන අපි ඇඳ ගන්නවා මේ වගේ පුංචි ත්‍රිකෝණයක්. බෑවුම යන අපි ඇඳ ගන්නවා මේ වගේ පුංචි ත්‍රිකෝණයක්. එතකොට මේ තියෙන මෙතන ඉඳන් මෙතනට තියෙන දුර සිරස් දුර. ඩෙල්ටා TP සිරස් දුර. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර තිරස් දුර. ඩෙල්ටා A. ඩෙල්ටා A. ඒ අනුව අපිට බෑවුම ගණනය කරන්න පුළුවන් මේ විදිහට. බෑවුම සමානයි B බෑවුම සිරස් දුර ඩෙල්ටා TP තිරස් දුර ඩෙල්ටා A. එහෙනම් අපිට හම්බ වෙනවා මුළු නිෂ්පාදිතයේ වෙනස බෙදෙනවා විචල්්‍ය යෙදුම් ප්‍රමාණයේ වෙනස. එහෙනම් මට කියන්න මුළු පළදා වක්‍රයේ බෑවුම කියන්නේ නම් මොකද්ද දන්නු? මුළු පළදා වක්‍රයේ බෑවුම කියන්නේ නම් මොකද්ද? ආන්තික නිෂ්පාදිතයට. ඔව් මේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L කියන්නේ ආන්තික නිෂ්පාදනය නේද? ආන්තික නිෂ්පාදනය අපිට හම්බුනේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L නේ. එහෙනම් මුළු පළදා වක්‍රයේ බෑවුම කියන්නේ දරුවෝ ආන්තික නිෂ්පාදනයට. එහෙනම් මම කිව්වා මුළු පළදා වක්‍රයේ හැඩය තියෙන්නේ මොකක් මතද? මුළු පළදා වක්‍රයේ හැඩය තියෙන්නේ මොකක් මතද? බෑවුම මත. බෑවුම. ඒ කියන්නේ මුළු පළදා වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ හරි. හරිද? එනකොට පැහැදිලි මුළු පළදා වක්‍රයේ බෑවුම කියන්නේ නම් මොකක්ද? ආන්තික පළදා. එහෙනම් මම කියව වක්‍රයේ හැඩය තීරණය මොකක් මතද? බෑවුම. ඔව් වක්‍රයේ හැඩය තීරණය බෑවුම. එහෙනම් මුළු පළදා වක්‍රයේ හැඩය තීරණය මොකක් මතද? ආන්තික පළදාව. එහෙනම් මුළු පළදා වක්‍රයේ හැඩය ආන්තික පළදාවක් තියෙනවා. ඒ කියන්නේ ආන්තික පළදාවයි මුළු පළදාවට සම්බන්ධයක් තියෙනවා. ඔයාලා පොඩේව දැනගන්න ඕනේ පොඩ්ඩක් සම්බන්ධතාවය දැනගන්න තිබුණා ඇති ඈ. සම්බන්ධතාව පොඩ්ඩක් දැනගන්න.
ආන්තික පළදාව මේ කතාව ඕනේ නැහැ. මුළු පළදාවක් වේ බෑවම ආන්තික පළදාව ඒව ඕනේ නැහැ. මම පෙන්නුවා. නමුත් ඒ ලෙවල් මට්ටමට එද්දිවා ඔය ඉගෙන ගන්නවා. හරි. මේවා මාර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම් තමයි. පිළිවෙලට ලස්සනට උගන්වගෙන එනවා නම් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වගේ ඩබල් ලේඩි මට්ටමේ නම් අපිට එහෙම පිළිවෙලට ලස්සනට උගන්වගෙන එන්න අමාරුයි. හේතුව හරි. නිකම් මේක අර අතගාගෙන යන එකනේ ඩබල් ලේඩි වල කරන්නේ. ඒතර අතගාගෙන යන නිසා අවශ්‍ය ටික විතරක් කතා කරද්දී අර ලොකු ගැඹුරුතාවයක් එක්ක තියෙන කොටස් එක්ක කතා කරන්නේ නැති නිසා මේ කියන සමහර තැන් මගහැරි සමහර පොයින්ට් අවබෝධ කරගන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ලස්සනට පාඩම ගලාගෙන යනවා නම් පාඩම ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ගණන් පාඩ එකක් තියෙනවා, තියරි පාඩ එකක් තියෙනවා, ප්‍රස්ථාරක් තියෙනවා. ඔය ඔක්කොම තියෙන පාඩමක් තමයි නිෂ්පාදන පිරිවැය කියන්නේ. ඒතර මේ නිෂ්පාදන පිරිවැය පාඩම සමහර මම ගත්තොත් ගුරුවරයෙක් විදියට උගන්වන්න මාර ආස පාඩමක්. හැබැයි ඩබල් ලේඩි මට්ටමේ නෙමෙයි. ඩබල් ලේඩි මට්ටමේ ඔබට ගිහිල්ලා හරි මම ඉස්සර බාහිර උපාධි වලට ඉගෙනුවා ඒ කාලේ පවා. ඒ කියන්නේ බාහිර උපාධි වලට ඉගෙනුවා. මම බාහිර උපාධි කරපින්නේ නෙමෙයි. හරි උපාධිය තියෙන ඒ කියන්නේ සාමාන්‍ය කැම්පස් එකක උපාධිය තියෙන කෙනෙක් කේරළ පාසල කැම්පස් ගිය කෙනෙක් බාහිර උපාධි නෙමෙයි. හරි. නමුත් මම ඉස්සර බාහිර උපාධි කරන්නට ඉගෙනුවා ළමයි. ඒ උගන්වන කාලවලත් ඔය නිෂ්පාදන පිරිවැය පාඩ එක මම මාර ආසයි උගන්වනවා. අදටත් ඒ ලෙවල් පන්තියේ මම මාර ආස පාඩමක් නිෂ්පාදන පිරිවැය සහ මංගාව ඒ ලෙවල් මට්ටමේ ඉන්න ළමයි උනත් විශාල ප්‍රමාණයක් ආසාවෙන් කරන පාඩමක් නිෂ්පාදන පිරිවැය කියන්නේ. නමුත් ඩබල් ලේඩි මට්ටමේ වාට නම් එහෙම ආසාවෙන් ආසාව උගන්වන්න නැත්තේ නෑ. හරි සමහරවල් උගන්වන්න ආසයි නෑ. ආසාව උගන්වනවා. නමුත් ආසාව ඉගෙනනකොට අර මේ ඒ ලෙවල් මට්ටමේම දැනුමක් ඔයාලට මේක දෙන්න බෑ. සහ අර ඒ වගේම තේරෙන්න කියලා දෙන්න පොඩ අමාරුයි. මොකද මේකේ කෑලි හැලිලා හල්ලා තමයි කතා කරන්න නිසා. හරි. එනවා පැහැදිලි. ආන්තික පළදාවයි මුළු පළදාවට සම්බන්ධයක් තියෙනවා. මේ බලන්නකෝ. මේ තමයි සම්බන්ධතාවය. මම මෙහෙම කියන්නම්. ආන්තික පළදාව වැඩි වෙද්දී මුළු පළදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. මේ බලන්න මේක ආන්තික පළදාව කියන්නේ මේකනේ. මේක එකතු වෙනවා කියන්නේ. එතකොට මේ යගේ වැඩි වෙද්දී මේක වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. ඉස්සර 10 කී වැඩි වුණා, දැන් 15 කී වැඩි වෙනවා. මේක තවදුරටත් වැඩි වෙද්දී හිතන්න 20ක් වුණා කියලා. මුළු පළදාව 20 කී වැඩි වෙනවා. එහෙනම් ආන්තික පළදාව වැඩි වෙද්දී මුළු පළදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ ආන්තික පළදාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ යගේ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන 45යි. මේ යගේ අඩු වෙනවා 10 දක්වා. මේක වැඩි වෙනවා තවත් මේක 55යි. හැබැයි වැඩි උනේ ඉස්සලා වැඩි වෙච්ච අතට වඩා අඩු වගේ. එහෙනම් ආන්තික පළදාව අඩු වෙද්දී මුළු පළදාව අඩු වන වේගයෙන් වැඩි වෙනවා. ආන්තික පළදාව ශුන්‍ය වෙද්දී මුළු පළදාව උඩරින් වෙනවා. ආන්තික පළදාව ශුන්‍යයක් ගන්න මේක උඩරින් වෙනවා. ඒ වගේම ආන්තික පළදාව ඍණ වෙද්දී මුළු පළදාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඍණාගයක් නෙවෙයි ඍණ 20යි. ඍණ 20යි කියන්නේ මේක අඩු වෙනවා 35 දක්වා මුළු පළදාව. අංජනා මියුට් කරගන්න දරුවෝ. අංජනා හරිද? හරි මේ බලන්න. ආයතී පළය ආන්තික පළදාව වැඩි වෙද්දී මුළු පළදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. ආන්තික පළදාව අඩු වෙද්දී මුළු පළදාව අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා. ආන්තික පළදාව ශුන්‍ය වෙද්දී මුළු පළදාව උඩරින් වෙනවා. ආන්තික පළදාව ඍණාගයක් ගද්දී මුළු පළදාව අඩු වෙන්න පටන් ගන්නවා. ඔයා විශේෂයෙන් මේක මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේක. ආන්තික පළදාව ශුන්‍ය වෙද්දී මුළු පළදාව උඩරින් වෙනවා. මුළු පළදාව උඩරින් වෙද්දී ආන්තික පළදාව ශුන්‍ය වෙනවා. ඔයාගේ ඩබල් ලේඩි මට්ටමේ එක්සෑම් එකට අහන්නේ මෙන්න මෙතන. අනිත් ඒවා අහනවා අඩුයි. හරි අනිත් ඒවා සාමාන්‍ය ඔයාගේ ඩබල් ලේඩි මට්ටමේ අහනවා අඩුයි. ඩබල් ලේඩි මට්ටමේ ඒවා කටපාඩම් කරලා හරි තියාගන්න. ආන්තික පළදාව ශුන්‍ය වෙද්දී මුළු පළදාව උඩරින් වෙනවා. මුළු පළදාව උඩරින් වෙද්දී ආන්තික පළදාව ශුන්‍ය වෙනවා. මේ කොහෙන්ද මේක පුළුවන් නම් ලියා ගන්න. ආන්තික පළදාව සහ මුළු පළදාව අතර සම්බන්ධතාවය. හරි අනාගතේට හරි වැදගත් වෙන්නේ. ඒ සාලිය තියාගන්න. අපිට මේ සම්බන්ධතාව නම් පස් තාරික පෙන්වන්නත් පුළුවන්. පොළොතරින් මාතෘකාව පොඩ්ඩක් ගන්න ආන්තික පළදාව සහ මුළු පළදාව අතර සම්බන්ධතාවය. ආන්තික පළදාව
ඵලදාව සහ මුල් ඵලදාව සම්බන්ධතාව පස්තරක. අපිට පස්තර මේ විදිහට ගන්න පුළුවන් ආන්තික ඵලදාව මුල් ඵලදාව සම්බන්ධතාවය. පස්තර නම් එක්සෑම් එක වගේ ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන TP මෙතන MP මෙතන මුල් ඵලදාව TP වක්‍රය. ඒක අරගෙන ඉන්න උපරිමයේ පල්ලෙහා මේ විදිහට. ඊට පස්සේ ආන්තික ඵලදාවක් හදගන්න මේ විදිහට. මේ හරිය උපරිම වෙලා මෙතනින් කපාගෙන යන ඇඳ. හරියට මේ පල්ලෙහාට යන්නේ කපාගෙන ශුන්‍ය වෙනවා. මෙතන ආන්තික ඵලදාව. උතර වගේ ආන්තික ඵලදාව වැඩි වෙද්දි මුල් ඵලදාව වැඩි වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙද්දි මුල් ඵලදාව වැඩි වෙනවා. අඩු වෙන වේගෙදී ආන්තික ඵලදාව ශුන්‍ය වෙද්දි මුල් ඵලදාව උපරිම වෙනවා. ආන්තික ඵලදාව ශුන්‍යයි මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේ මුල් ඵලදාව උපරිම වෙනවා. ආන්තික ඵලදාව ඍණාංගයක් ගන්න මුල් ඵලදාව අඩු වෙන්න පටන් ගන්නවා. පාඩකුලම් වේ වක්‍රය ඇඳ ගන්න බා. හරිද? ලියන්න අවශ්‍ය නැහැ මම කතා ලියාගත්තනේ. ආන්තික ඵලදාව වැඩි වෙද්දී මුල් ඵලදාව වැඩි වෙනවා. ආන්තික ඵලදාව වැඩි වෙද්දී මුල් ඵලදාව අඩු වෙන වැඩි වෙනවා. ආන්තික ඵලදාව ශුන්‍ය වෙද්දී මුල් ඵලදාව උපරිම වෙනවා. ආන්තික ඵලදාව ඍණ වෙද්දී මුල් ඵලදාව අඩු වෙන්න පටන් ගන්නවා. ආයෙ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තන ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධතාවයක් තියෙනවා. MP සහ AP අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධතාවට මේ විදිහට පස්තාරයෙන් පෙන්වන්න පුළුවන්. මම පස්තාරයෙන් ඇදලා පෙන්නන්නම්. මෙතන අපි MP AP කියලා ගමු. දෙකම එකට අඳිමු. මෙතන L කියලා ගමු. මේ තියෙන්නේ AP වක්‍රය. AP වක්‍රය. හරියට මේක ඉංග්‍රීසි U වක්‍රේ අනිත් පැත්ත. ඉංග්‍රීසි U වක්‍රය කියන්නේ මෙහෙමනේ. U වක්‍ර අනිත් පැත්ත ඔය තියෙන්නේ. ඒතර මේ වක්‍ර තුනම TP MP AP කියන වක්‍ර තුනම ඉංග්‍රීසි වලදී U අක්ෂරේ හැඩය ගන්න. U අක්ෂරේ අනිත් පැත්ත හැඩය ගන්න. U අක්ෂරයේ අනිත් පැත්ත හැඩය තමයි ගන්න. ඒ කියන්නේ මුලදී වැඩි වෙලා උඩරිමට ඇවිල්ලා පස්සේ අඩු වෙන්න පටන් ගන්න. මේකට හේතුවක් තියෙනවා. මේ වක්‍ර මේ හැඩය ගන්න හේතුව හීනවන ආන්තික ඵලදායිතා නීතියයි. දාගන්න වචනේ හීනවන ආන්තික ඵලදායිතා නීතියයි. මොකද්ද? හීනවන ආන්තික ඵලදායිතා නීතියයි. සමහර අය ව්‍යවහාර කරනවා විචල්්‍ය සාධක සමානුපාතික නීතිය කියලා කියනවා. විචල්්‍ය සාධක සමානුපාතික නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය එහෙම නැත්නම් විචල්්‍ය සාධක සමානුපාතික නීතිය. විචල්්‍ය සාධක සමානුපාතික නීතිය කියලා කියන මේ වක්‍ර මුලදී වැඩි වෙලා උපරිමයට ඇවිල්ලා අඩු වෙන්න හේතුව හීනවන ආන්තික ඵලදායිතා නීතියයි. විචල්්‍ය සාධක සමානුපාතික නීතියයි. අපි හීනවන ආන්තික ඵලදායිතා නීතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සරහදී කතා කරමු. ඊගා මාතෘකාව විදියට. තමයි ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධතාවය තමයි මේ තියෙන ආන්තික ඵලදාව. මේ තියෙන සාමාන්‍ය ඵලදාව. මේ තියෙන ආන්තික ඵලදාව. ආන්තික ඵලදාව මෙහෙම ඇවිල්ලා සාමාන්‍ය ඵලදාව උපරිම වගේ තියෙනවනේ මෙතන මේ. මෙන්න මේ උපරිම වගේදී ආන්තික ඵලදාවක්නේ මේක කපාගෙන ඉන්නේ. මේක ඇඳ දබක්වේ. හරිද? එන ආගන්නේ මේ තියෙන සාමාන්‍ය ඵලදාවක්ය සාමාන්‍ය ඵලදාවක උපරිමයේ මෙතන තියෙනනේ. අන්නේ උපරිමයේ කපාගෙන තමයි ආන්තික ඵලදාවක්නේ. මෙහෙමයි ආන්තික ඵලදාවක්නේ ගමන් කරන්නේ මේ තියෙන MP වක්‍රය. හරි. එහෙනම් මාතෘකාව ගන්න. ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධතාවය. ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධතාවය. එඳගන්න මේක. ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව අතර සම්බන්ධතාවය. හරි. තියාගන්න. සාමාන්‍ය ඵලදාවක්‍රේ උපරිමය හරහා ආන්තික ඵලදාවක්‍රේ ගමන් කරනවා. හරිද? ගන්න. සාමාන්‍ය ඵලදාවක්‍රේ උපරිමය හරහා
ආන්තික ඵලදා වක්‍රය ගමන් කරයි. සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිමය හරහා ආන්තික ඵලදා වක්‍රය ගමන් කරයි. සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිමය හරහා ආන්තික ඵලදා වක්‍රය ගමන් කරයි. සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිමය හරහා ආන්තික ඵලදා වක්‍රය ගමන් කරයි. සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිමය හරහා ආන්තික ඵලදා වක්‍රය ගමන් කරයි. ඒ වගේ මේ පස්තරේවත් පොඩ්ඩක් ලියලා තියාගන්න මේක ගාවත් ආන්තික ඵලදාව ශුන්‍ය වන විට මුළු ඵලදාව උපරිම වේ. ආන්තික ඵලදාව ශුන්‍ය වන විට මුළු ඵලදාව උපරිම වේ. ආන්තික ඵලදාව ශුන්‍ය වන විට මුළු ඵලදාව උපරිම වේ. ආන්තික ඵලදාව ශුන්‍ය වන විට මුළු ඵලදාව උපරිම වේ. ආන්තික ඵලදාව ශුන්‍ය වන විට මුළු ඵලදාව උපරිම වේ. හරි. අපි කතා කළා මේ වක්‍ර මේ හැඩය ගන්න හේතුව මොකක්ද කියලා. එහෙනම් මට කියන්න බලන්න මේ වක්‍ර මේ හැඩය ගන්න හේතුව මොකක්ද? හීනවන ආන්තික ඵලදායිතා නීතිය. ගන්න මාතෘකාව. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. එහෙනම් මේ වක්‍ර වල හැඩයට හේතුව හීනවන ආන්තික ඵලදායිතා නීතිය. ගන්න මාතෘකාව. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. එහෙම නැත්නම් ඔක විවහාර කරනවා විචල්්‍ය සාධක සමානුපාතික නීතිය කියලා කියනවා. විචල්්‍ය සාධක සමානුපාතික නීතිය. ඒ කියන්නේ විචල්්‍ය සාධක සමානුපාතික වැඩි කරලා තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. විචල්්‍ය සාධක සමානුපාතික නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය නැත්නම් විචල්්‍ය සාධක සමානුපාතික නීතිය. තමයි හීනවන ආන්තික ඵලදායිතා නීතිය ක්‍රියාත්මක වෙන්නේ කෙටි කාලෙදී විතරයි. හරි. පැන්සෙල් ඉල තියන්න මේ ක්‍රියාත්මක වෙන්නේ කෙටි කාලෙදී විතරයි. හීනවන ආන්තික ඵලදායිතා නීතිය දිගු කාලයට අදාළ නැහැ. හීනවන ආන්තික ඵලදායිතා නීතිය ගැන සංකල්ප අපිට උදෙක්ම කතා කළ හැක්කේ කෙටි කාලය තුල විතරයි. හීනවන ආන්තික ඵලදායිතා නීතිය කියන්නේ මේ වගේ කතාවක්. මම කතාවක් කියන්න යන්නේ. හරි. ඔයයි කතාව ඉමේජ් කරගන්න මවා ගන්න. මම මේ කියන කතාව මවා ගන්න. අපිට ඒ හරහා ගිහිල්ලා උත්තරයක් හොයාගන්න පුළුවන්. මේකට හීනවන ආන්තික ඵලදායිතා නීතිය කියන්නේ මොකක්ද කියලා. මම පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න කතාවට එන්න කලින් හීනවන ආන්තික ඵලදායිතා නීතිය මේකේ අර්ථය හීන වෙනවා කියන එකේ අර්ථය මොකක්ද? හීන වෙනවා කියන්නේ අඩු වෙනවා. එහෙනම් මොකක්ද අඩු වෙන්නේ? ආන්තික ඵලදාව. ආන්තික ඵලදාව. ඒ කියන්නේ ආන්තික ඵලදාව කියන්නේ අලුතින් එන ශ්‍රමිකය හරහා ලබා ගන්න පුළුවන් නිමෙම් ප්‍රමාණය. අමතර විචල්්‍ය දෝම හරහා අමතර ශ්‍රමිකය හරහා ලබා ගන්න පුළුවන් නිමෙම් ප්‍රමාණයේ අඩුවීමක් තමයි අපි කියන්නේ හීනවන ආන්තික ඵලදායිතා නීතිය කියන්නේ. පැහැදිලි කතාව. එහෙනම් හීනවන ආන්තික ඵලදායිතා නීතිය කියන්නේ අමතර විචල්්‍ය දෝමෙන් ලබා ගන්න පුළුවන් නිමෙම් ප්‍රමාණය 15ක්. හීනවන ආන්තික ඵලදායිතා නීතියයි අහලා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. හරිය කතාව. කතන්දරයක් කියන්නේ. හරි. හිතන්න මෙහෙම කුඹුරක් තියෙනවා. කුඹුරක් තියෙනවා. කුඹුරක්. කුඹුර කියන්නේ ස්ථාවරයේ දුමක්ද නැත්නම් විචල්්‍ය දුමක්ද? කතාව තුළ ප්‍රශ්න අහන්න එනවා මට. කුඹුර කියන්නේ ස්ථාවරයේ දුමක්ද නැත්නම් විචල්්‍ය දුමක්ද? ඔව් කුඹුර කියන්නේ ස්ථාවරය. ගොවීන් කියන්නේ ස්ථාවරයේ දුමක්ද විචල්්‍ය දුමක්ද? විචල්්‍ය දුම. කෙටි කාලය තුල එහෙනම් අපිට කුඹුර වෙනස් කරන්න පුළුවන්ද බැයිද? කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුල අපිට කුඹුර වෙනස් කරන්න පුළුවන්ද බැයිද?
බෑ. ස්ථාවර දු කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපිට වෙනස් කරන්න බෑ. කියන්නේ කුඹුර කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපිට ගොවි කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ වෙනස් කරන්න පුළුවන් ද බැයි? පුළුවන්. අපි දන්නා කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපිට විචල්්‍ය දු වෙනස් කරන්න. නමුත් අපිට කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාවර දු වෙනස් කරන්න හැකියාවක් නැහැ. නේද? අපිට විචල්්‍ය දු වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ බලන්න. එහෙනම් කුඹුර කෙටි කාලෙදි වෙනස් කරන්න බෑ. ගොවීන් අපිට වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කියන්නේ කතාව මම දාගන්නවා මෙන්න වගේ ටේබල් එකක. ලේඛනයක. මෙතන ගොවි. මෙතන ගන්න පුළුවන් වී කුසල් ප්‍රමාණය. ඊ කුසල් හෝ කිලෝ ප්‍රමාණය. හරි. කුඹුර තියෙනවා. මම ආපහු කුඹුර ගැන මෙතන ලියන්න යන්නේ ඕනේ. කුඹුර ගත්තත් එක කුඹුරයි තියෙන්නේ ඒකයි ලියන්න ඕනේ. කුඹුරම තියෙනවා. හිතන්නකො කුඹුර විතරක් තියෙනවා. දැන් මේ කතාවම අවාගෙන තියෙන්නේ. හරි පාගොවිය දැන් වැඩ කරන කුඹුරක්. කුඹුර තියෙනවා. එක ගොවියෙක්වත් නැහැ. නිෂ්පාදනය කියන්නේ. නිෂ්පාදනය මෙන්න මේ කුඹුර ගත්තොත් මේ කුඹුරට දාන්න පුළුවන් ශ්‍රමිකයන් සංඛ්‍යාව 10යි. එහෙනම් කුඹුරේ ධාරිතාවයේ තියෙන ශ්‍රමිකයන් කීයක් දාන්න විතරද? කුඹුරේ 10ක් දාන්න. දැන් උදාහරණයක් විතර ගත්තොත් පන්ති කාමරයක් ගන්නකො. පන්ති කාමරේ වාඩි කරන්න පුළුවන් ළමයි ප්‍රමාණයක් තියෙනවා නේද? ඒක තමයි ඒකේ ධාරිතාවය. ඊට වඩා එතනින් එහාට දාන්න අමාරුයි. ඒ වගේම බස් එකක් ගන්නකො. බස් එක වාඩි කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේද? ඒ වාඩි කරලා යන්න පුළුවන් ප්‍රමාණය. සමහරට 60ක් කිරිතන්න මේ 60 තමයි ඒකේ ධාරිතාවය. එහෙනම් මේ කුඹුරට දාන්න පුළුවන් ශ්‍රමිකයන් ප්‍රමාණය ප්‍රශස්ත විදිහට දාන්න පුළුවන් ප්‍රමාණය 10යි. හරි කුඹුරට දාන්න පුළුවන් ශ්‍රමිකයන් සංඛ්‍යාව කීයද? 10යි. එහෙනම් මෙහෙම ඉද්දි පළවෙනි ගොවියා එනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ගොවියා කොහොමද දෙන්නේ? නේ? ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. මම දන්නවා ලොකුම ප්‍රශ්නේ ගොවියා මොකක් ඇඳලා ඇත්තේ? ගොවියාගේ ඇඳුමක් පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. යට ඇතුන් එහෙමනම් ආනයනේ සීමා කළා තමයි. හරි. දැන් කුඹුරට බැස්සත් යට ඇඳුමක් නැතුව තමයි කුඹුරට බහින්න සිද්ධ වෙන්නේ. මේ යට ඇඳුම් ආනයන සීමා කළා නෙමෙයි අත්‍තර මතර කලේ. හරි. LC එක සම්බන්ධයෙන් මේ ආනයන කටිපාඩ වෙනස් කිරීමක් කළේ. හරි. එතකොට ආනයන සීමා කළා නෙමෙයි. ඒ පටිපාඩ වෙනස් කිරීම තුල ඇත්තටම ආනයනය සීමා වීමක් සිද්ධ වෙනවා. ආනයන සීමා වීමක් සිද්ධ වෙනවා තමයි. හරි. දැන් ඇත්තටම හිතන්න ඔය දැන් ආනයනය සීමා කරනවා යට ඇඳුම් ආනයනය සීමා කළා. යට ඇඳුම්නේ උතන භාණ්ඩ 71ක්ද කොහෙද තියෙනවා. යට ඇඳුම් යා හුම්බලා පෙන්නනවා ඊතුරු භාණ්ඩ ටික යට ගහන්න ඕන නිසා. හරි. දැන් යට ඇඳුම් ආනයනය කරන්නේ නැහැ කියන්නේ ගොවියට දැන් යට ඇඳුමක් අඳින්න සිද්ධ වෙන්නේ නැහැ. යට ඇඳුමක් නැතුව තමයි ගොවියට කුඹුරට බහින්න සිද්ධ වෙන්නේ. හරි කොහොම හරි කවන්නේ ගොවියම මවා ගන්න. හරි. හරි කොහොම තියෙද මේ ගොවියා එනවා මේ කුඹුරට එනවා. හරි මවා ගන්න ඒක පානුව තීරණය වෙයි ගොවියා මොන වගේ ඉන්නවද කියන එක. හරි ගොවියා. ඒ ගොවියා මේ ඉන්න පළවෙනි ගොවියා ඇවිල්ලා නිෂ්පාදනය කරන වී ප්‍රමාණය එයා නිෂ්පාදනය කරන වී කුසල 10යි. අපි දුමු 10ක් නිෂ්පාදනය කරා. එහෙනම් ආන්තික නිෂ්පාදනය කීයද? 10යි. 10යි. හරි 10යි. ඊට පස්සේ මෙහෙම තියෙද්දි දෙවෙනි ගොවියත් එනවා. දැන් අපිට පුළුවන් වෙනවා ඉස්සෙල්ලා තනි ගොවිය කරපු වැඩේ බෙදාගෙන කරන්න. තනි ගොවිය කරපු වැඩේ බෙදාගෙන කරන්න. ඒ වගේම උපකල්පනය කරනවා මේ ගොවීන් හැමෝගෙම හැකියාව එක හා සමානයි. සමජාතික. මෙයාගේ හැකියාවට සමානයි කියන උපකල්පනයවත් තමයි මේක දුවන්නේ. එහෙනම් උපකල්පනයක් කියනවා මොකද්ද? මේ ගොවීන් දෙන්නගේ හැකියාව එක හා සමානයි. එක හා සමානයි. ගොවීන් දෙන්නගේ හැකියාව එක හා සමානයි කියලා අපි උපකල්පනය කරන එක හා සමානයි කියලා. එහෙනම් මේ වෙද්දී දෙවෙනි ගොවියත් එහෙනම් දැන් වැඩ බෙදාගෙන කරන්න පුළුවන් වෙන නිසා දෙවෙනි ගොවියෙක්දී ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය 20 දක්වා වැඩි වෙනවා. කී දක්වා වැඩි වෙනවද? 20 දක්වා. එහෙනම් ආන්තරික නිෂ්පාදනය 20යි. එහෙනම් මුල් නිෂ්පාදනය කීයද?
30යි. ඔව් මුළු නිෂ්පාදනය 30යි. මෙහෙම තියෙද්දි තුන්වෙනි ගොවියත් එනවා. දැන් ඔයා කතාවම ආවා ගන්නවා. උදැල්ල එහෙම හරිය කියන ලස්සන ගොවිය එනවා ඈ. හරි තුන්වෙනි ගොවියත් දැන් එනවා. එහෙනම් එයාට නිෂ්පාදනය කරනවා 30. එතකොට මෙතන 60යි. ඔය විදිහට ගොවීන් 9ක් දක්වා මේ විදිහට ගොවීන් ටික එනවා. 1 2 3 4 5 6 7 8 9. ගොවීන් 9ක් දක්වා 9ක් දක්වා ඉතින් මෙතන මුළු නිෂ්පාදනයේ තියෙනවා 500. එතන යන්නේ 150 කියලා ගන්නකො. 150. ආන්තික නිෂ්පාදනයේ මෙතන තියෙනවා 80. අපි නිකන් හිතමු නේ මම ගණන් හරියට දැම්මේ නෑ 80ක් කියලා හිතමු. ආන්තික නිෂ්පාදනයේ 80. ඒ කියන්නේ 8 වෙනියා ඉඳන් 9 වෙනියට එද්දී හදවත ප්‍රමාණය 80. ඒ කියන්නේ මෙතන 70 තියෙනවා. මෙහෙම තියෙද්දි මෙතනට එනවා 10 වෙනි ගොවිය. 10 වෙනි ගොවියත් එයා ඇවිල්ලා නිෂ්පාදනය කරන 100ක්. උතර මෙතන 250. දැන් ඔයා කතාවම ආවාගෙන තියෙනවා. කුඹුරට දාන්න පුළුවන් ගොවීන් සංඛ්‍යාව කීයද? 10යි. 10යි. දැන් එහෙනම් කුඹුරට ගොවීන් කීයක් දාලාද තියෙන්නේ? 10යි. ගොවීන් තවදුරටත් වැඩි කරන්න පුළුවන් කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය තුල. ගොවීන් වැඩි කිරීමේ හැකියාව දෙන විචල්‍ය දුන්න නිසා. මෙහෙම තියෙද්දී 11 වෙනි ගොවියක් දාන්න. මේ විදිහට 11 වෙනි ගොවියක් දාන්න. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් ඔයා කතාව අවාගෙන තියෙන්නේ. දැන් 11 වෙනි ගොවියක් උකට දැම්මොත් මොකද වෙන්නේ? වැඩ කරන්න ඉඩ නැතුව යනවා. ඒතර වැඩ කරන්න ඉඩ නැතුව යනවා කියන්නේ කලින් එක්කෙනා ඇවිල්ලා 100ක් ගත්තානේ. දැන් මෙයා ආපුවම 100ක් ගන්න පුළුවන් වෙයි. වැඩ කරන්න ඉඩ නැති වුණත් ඉරවිලි හරි වැඩ කරනවා. ඒතර ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය අඩු වෙනනේ ආන්තික නිෂ්පාදනය අඩු වෙන්න ගන්න. 70යි. අලුතින් ඉගෙන ගන්න හදන්නේ 70යි. ඒතර 70යි මෙතන එනවා 320ක්. මුළු නිෂ්පාදනය වැඩි වෙනවා අඩු වෙන වේගය. නමුත් ආන්තික නිෂ්පාදනය අඩු වෙනවා. මේ විදිහේ 12 වෙනි ශ්‍රමිකයා 13 වෙනි ශ්‍රමිකයා 14 වෙනි ශ්‍රමිකයා මේ විදිහට එන්න පටන් ගන්නවා. හරි දැන් වැඩ කරන්න කොටින් ඉඩ නැහැ. දැන් මේක හිර වෙලා තියෙන. හරිය නිකන් පන්ති කාමරේ ළමයි ප්‍රමාණය වැඩි වුණාම වාඩි වෙන්න ඉඩ නැතුව හිර වුණා හා සමාන දෙයක් කුඹුරේ සිද්ධ වෙනවා. දැන් හිර වෙලා වැඩ කරන්නේ. ඒතකොට අලුතින් එනගෙන හරහා ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය මොකද වෙන්නේ? ළමයි අලුතින් එන කෙනා හරහා ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ ආන්තික නිෂ්පාදනය මොනවා වෙන පටන් ගන්නවද? හීන වෙන්න පටන් ගන්නවා. ඔකට තමයි අපි කියන්නේ හීනවන ආන්තික ඵලදායිතා නීතිය. එතකොට ওই හීනවන ආන්තික ඵලදායිතා නීතිය නිර්මාණය වුණේ. ආන්තික ඵලදාව අඩු වෙන්න පටන් ගත්තේ අපිට මොනවා කරන්න බැරි වෙච්ච නිසා. එළවයි ඔය හීනවන ආන්තික ඵලදායි මෙතනින් එහාට අලුතින් එන කෙනා හරහා ලබා ගන්න පුළුවන් නිමේ ප්‍රමාණය මේ විදිහට අඩු වෙගෙන යන්නේ අපිට මොනවා කරන්න බැරි වෙන නිසා. මේ කුඹුර වෙනස් කරගන්න බැරි නිසා, ස්ථාවරවත්ව වෙනස් කරගන්න බැරි නිසා අපිට පුළුවන් නම් 11 වෙනි ශ්‍රමිකයා අලුතින් කුඹුරක් හදලා ඒ කුඹුරට දාන්න හීනවන ඵලදායක නීතියක් නිර්මාණය වෙයි. නෑ. ඒතකොට අලුතින් කුඹුරක් හදලා ඒ කුඹුරට මේ ගොවිය දානවා කියන්නේ මෙයා මොන කාලෙ ගිහිල්ලාද? දිගු කාලෙ. දිගු කාලෙ ගිහිල්ලා අලුතින් කුඹුරක් හදනවා කියන්නේ ස්ථාවරද වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ කියන්නේ දිගු කාලයකට යනවා. නමුත් මේක කතා කරන්නේ කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ. ඒක මම මුලින්ම කිව්වේ හීනවන ආන්තික ඵලදායක නීතිය අදාළ වෙන්නේ කෙටි කාලයටයි. එහෙනම් හීනවන ආන්තික ඵලදායක නීතිය නිර්මාණය වෙන්නේ අපි ගාවතේ ස්ථාවරද වෙනස් කරන්න බැරි වීම නිසායි. අපිට ස්ථාවරද වෙනස් කරන්න හැකියාවක් තියෙනවා නම් හීනවන ආන්තික ඵලදායක නීතිය නිර්මාණය වන්නේ නැත. පැහැදිලිද? තේරුණාද කතාව? එහෙනම් නිර්වචනය හදමුද අපි හීනවන ආන්තික ඵලදායක නීතිය කියන්නේ මොකක්ද කියලා? අහගන්න. මේ තියෙන්නේ කුඹුර. මේ ගොවි. හරි අහගන්න. මේක හටගන්නේ මොන කාලෙද? හීනවන ආන්තික ඵලදායක නීතිය හටගන්නේ මොන කාලෙද? කෙටි කාලෙට. කෙටි කාලෙ.
කෙටි කාලයේදී එනම් මේ වචනය ගන්න. කෙටි කාලයේදී කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට හරිද? කෙටි කාලයේදී කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවකට පස්සේ මේ අවස්ථාවෙන් පස්සේ නෙමෙයි මෙතනින් පස්සේ එක්තරා අවස්ථාවකට පස්සේ ආන්තික නිෂ්පාදනය විතරක් නෙමෙයි මේ අවස්ථාවෙන් පස්සේ සාමාන්‍ය නිෂ්පාදනයක් ගන්නවා. ආන්තික නිෂ්පාදනයයි සාමාන්‍ය නිෂ්පාදනය කියන දෙකම හීන වෙන්න පටන් ගන්නවා. ඒක ආන්තික පරදාව කිව්වට ඇත්තටම මේ අවස්ථාවේදී සාමාන්‍ය පරදාවක් හීන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිර්වචනයේට කතා කරද්දී නිර්වචනයේ ඇතුලේ ආන්තික කියන වචනේ විතරක් නෙමෙයි සාමාන්‍ය කියන වචනයක් දාලා නිර්වචනය කරනවා. ඒ නිසා නිර්වචනය ආයෙත් කිව්වොත් බලන්න. කෙටි කාලයේදී කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවකට පසු මෙන්න මේ ගොවීන්ගේ අලුතින් ගොවීන්ගේ එක්තරා අවස්ථාවකට පසු ගොවීන්ගේ සාමාන්‍ය සහ ආන්තික පරදායන දෙකම අඩු වීම හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. ආයකන අහගන්න. කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට කුඹුර තියනවා ඒක සමග සම්බන්ධ කරමින් ගොවීන් පමණක් වැඩි කරනවා. හරිද? කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවකට පසු ගොවීන්ගේ සාමාන්‍ය සහ ආන්තික පරදායන දෙකම අඩු වීම හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. හරිද? ඉතින් පස්සේ හරිද වෙන්නේ? අහගන්න. මොකක්ද එනම් හීනවන ආන්තික පරදායිතා නීතිය කියන්නේ? කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවක් පස්සේ ගොවීන්ගේ සාමාන්‍ය සහ ආන්තික පරදායන දෙකම අඩු වීම දෙකම අඩු වෙන දෙකම අඩු වීම හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. මොකක්ද එනම් අපි කියනවා හීනවන ආන්තික පරදායිතා නීතිය කුඹුර සමග මිශ්‍ර කරමින් ගොවීන් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවක් පස්සේ ගොවීන්ගේ සාමාන්‍ය සහ ආන්තික පරදායන දෙකම අඩු වීම හීනවන ආන්තික පරදායිතා නීතියයි. ඕක අපි කතා කරේ කුඹුර සම්බන්ධයෙන් විතරයි. ඒතර මේක අපිට ප්‍රශ්නයක් වෙනවනේ අනිත් නිෂ්පාදන සඳහා දාලා වෙන්නේ නැද්ද කියලා. දැන් මම කතා කළා පන්ති කාමරයක දාන්න පුළුවන් ළමයි ප්‍රමාණයට වඩා වැඩියෙන් දාද්දි මේ සිද්ධිය නිර්මාණය වෙනවා. බස් එකක වුණත් දාන්න පුළුවන් සෙනග ප්‍රමාණයට වඩා වැඩියෙන් දාද්දි මේ සිද්ධිය නිර්මාණය වෙනවා. ඕනෑම ව්‍යාපාරික තත්යකට මේක පොදුයි තමයි. ඕනෑම ව්‍යාපාරික තත්යකට පොදුවේ මේක අපිට නිර්වචනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි කුඹුර අපි දන්න කුඹුර කියන්නේ මොකක්ද? මොන හේතුවද? ස්ථාවරය. ගොවීන් කියන්නේ මොකක්ද? විචාරය. කුඹුර වෙනුවට අපි ස්ථාවර දුම් භාවිතා කරලා ගොවීන් වෙනුවට විචල්්‍ය දුම් භාවිතා කරලා නිර්වචනය හදලා. එතන බලන්න තනියම හදලා මට කියන්න. මොකක්ද එහෙනම් හීනවන ආන්තික පරදායිතා නීතිය කියන්නේ? කෙටි කාලයේදී ස්ථාවර දුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය දුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය දුමේ ආන්තික හා සාමාන්‍ය පරදායන දෙකම එක්තරා අවස්ථාවක් පස්සේ පහළ වැටීම හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. මොකද්ද? කෙටි කාලයේදී ස්ථාවර දුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය දුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය දුමේ සාමාන්‍ය සහ ආන්තික පරදායන දෙකම එක්තරා අවස්ථාවකට පස්සේ පහළ යාම හීනවන ආන්තික පරදායිතා නීතිය නම් වේ. ලියාගන්න තනියම ලියන්න මම ඕනේ. මොකක්ද දෙන හීනවන ආන්තික පරදායිතා නීතිය කියන්නේ? නිර්වචනය කරමු. ලියාගන්න. කෙටි කාලයේදී ස්ථාවර දුම් සමග මිශ්‍ර කරමින් කෙටි කාලයේදී ස්ථාවර දුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය දුම් පමණක් වැඩි කරන විට
කෙටි කාලයේදී ස්ථාවර යෙදුම් සමග මිශ්‍ර කරමින් විචල් යෙදුම් පමණක් වැඩි කරන විට කෙටි කාලයේදී ස්ථාවර යෙදුම් සමග මිශ්‍ර කරමින් විචල් යෙදුම් පමණක් වැඩි කරන විට කෙටි කාලයේදී ස්ථාවර යෙදුම් සමග මිශ්‍ර කරමින් විචල් යෙදුම් පමණක් වැඩි කරන විට විචල් යෙදුම් පමණක් වැඩි කරන විට විචල් යෙදුමේ සාමාන්‍ය සහ ආන්තික ඵලදාය යන දෙකම විචල් යෙදුමේ සාමාන්‍ය සහ ආන්තික ඵලදාය යන දෙකම එක්තරා අවස්ථාවකට පසු පහළ වැටීම හීනවන ආන්තික ඵලදායතා නීතිය නම් වේ. එක්තරා අවස්ථාවකට පසු පහළ වැටීම හීනවන ආන්තික ඵලදායතා නීතිය නම් වේ. එක්තරා අවස්ථාවකට පසු පහළ වැටීම හීනවන ආන්තික ඵලදායතා නීතිය නම් වේ. එක්තරා අවස්ථාවකට පසු පහළ වැටීම හීනවන ආන්තික ඵලදායතා නීතිය නම් වේ. හීනවන ආන්තික ඵලදායතා නීතිය නම් වේ. හරි නේද? එහෙනම් මතක තියාගන්න හීනවන ආන්තික ඵලදායතා නීතිය කියන්නේ කෙටි කාලෙදී විතරයි. ඔය අපි කතා කරේ කෙටි කාල නිෂ්පාදනයේ සම්බන්ධ. නිෂ්පාදනයක් සිදුවන සෑම තැනම පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. වියදමක් දරන්න සිද්ධ වෙනවා. භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී දරන වියදමට අපි කියන්නේ පිරිවැය කියලා. cost පිරිවැය. හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී අපි යම් වියදමක් දරන එකක් කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. එහෙනම් අපි මෙතනින් එහාට පිරිවැය ගැන සාකච්ඡා කරමු. එහෙනම් ගන්න මාතෘකාව කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. කෙටි කාල ඉවරයක් කරලා දියුණු කාලේ යන්න. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. කෙටි කාල නිෂ්පාදන පිරිවැය. හරි කෙටි කාලය ගැනව දන්නවනේ. කෙටි කාලයේදී අපි භාවිතා කරන යෙදුම් වර්ග දෙකක්. මොනවද දෙක? කෙටි කාලයේදී ස්ථාවර යෙදුම් සහ විචල් යෙදුම්. එහෙනම් දරුවෝ අපිට පිරිවැයක් දරන්න වෙන්නේ හිතන්නකෝ දැන් අපිට පිරිවැයක් දරන්න වෙන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්න මම පන්ති කරනවා නේ හිතන්න මට පිරිවැයක් දරන්න ටියුට් වලට මම මගෙම කියලා ආයතනය ගණන් කරන්නේ ආයතනය නඩත්තු කරගෙන යන්න ආයතනය අත්පත් කරගන්න මට වියදමක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් එතකොට පිරිවැය ගැන කතා කරද්දී අපිට පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ මේ යෙදුම් අත්පත් කරගන්න. හරි මෙන්න මේ යෙදුම් අත්පත් කරගන්න තමයි පිරිවැයක් දරන්නේ. ගොඩනැගිල්ලක් අත්පත් කරගන්න වියදමක් දරන්නේ. ඒක තමයි අපි කියන්නේ පිරිවැය. ව්‍යාපාරයේ ශ්‍රමිකයෙක් බදව ගන්න වියදමක් දරන්නේ. ව්‍යාපාරට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මිලදී ගන්න වියදමක් දරන්නේ. පැහැදිලිද? ව්‍යාපාරට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මිලදී ගන්න වියදමක් අපිට දරන්න සිද්ධ වෙනවා. එතකොට නිෂ්පාදන පිරිවැය කියලා අපි කතා කරන්නේ මෙන්න මේ යෙදුම් මිලදී ගන්න දරන වියදම. එතකොට අපිට සිද්ධ වෙනවා ස්ථාවර යෙදුම් මිලදී ගන්න. මෙන්න මේ ස්ථාවර යෙදුම් මිලදී ගන්න දරන වියදමට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. ස්ථාවර පිරිවැය. ගොඩනැගිලි වගේ දේවල් අත්පත් කරගන්න දරන වියදම. එතකොට ගොඩනැගිලි වගේ දේවල් අත්පත් කරගන්න දරන වියදම නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණයත් එක්ක වියදම වෙනස් වෙනවද නැද්ද? හදන භාණ්ඩයක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවද නැද්ද? හිතන්න ගොඩනැගිල්ලක් ඇවුන්නේ මොකද්ද? ගොඩනැගිල්ලක් හදන්නවා කෝටි 4ක් දරුවා කියලා හිතන්න. කෝටි 4ක් දාලා ගොඩනැගිල්ලක් අත්පත් කරගන්න. එතකොට මේ කෝටි 4ක් දාලා ගොඩනැගිල්ලක් අත්පත් කරගත්තා. භාණ්ඩය හදද්දි මේකේ වියදම වෙනස් වෙනවද? ඔය කෝටි 4 වෙනස් වෙනවද? නෑ එහෙනම් ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනයත් එක්ක මොන නොවන පිරිවැයද? මේක කතා කරන්නේ නිමිරුමත් එක්ක. හරි යෙදුම් එක්ක නෙමෙයි මේක කතා කරන්නේ නිෂ්පාදනයත් එක්ක. නිෂ්පාදනයත් එක්ක කතා කරන්නේ. එහෙනම් මට කියන්නේ නිෂ්පාදනයත් එක්ක ස්ථාවර පිරිවැය මොනවා වෙන්නේ නැද්ද? වෙනස්
වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ. වා ගොඩනැගිල්ල අත්පත් කරගත්ත කියලා හිතන්නකෝ කෝටි 4කට. ගොඩනැගිල්ල කෝටි 4 අත්පත් කරගත්තා නිෂ්පාදනයේ බිඳුවයි. නමුත් ඔයාගේ වියදම කීයද? කෝටි 4යි. කෝටි 4යි. එහෙනම් නිෂ්පාදනයේ නැතත් ස්ථාවර පිරිවැයක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේදී ස්ථාවර පිරිවැයක් තියෙනවා. හරි ස්ථාවර පිරිවැයක් තියෙන උදාහරණයක් විදිහට හිතන්න මම පෝල් ගහලා කෝටි 4ක බිල්ඩිමක් අත්පත් කරන් පන්ති කරා. මම පන්ති නොකලා හරි ටියුබ් නොගැහුවත් මට ওই කෝටි 4 වියදම දාන්න ඉවරයි මම. ඒතර මාගේ නිෂ්පාදනයේ ශුන්‍ය වුණත් මට ওই වියදම දාන්න සිද්ධ වෙනවා. එහෙනම් කතා එන ස්ථාවර පිරිවැය. එහෙනම් විචල්‍ය දුම්මිලදී ගන්න දාන්න වියදම. විචල්‍ය දුම්මිලදී ගන්න දාන්න වියදම. මෙන්න මේ විචල්‍ය දුම්මිලදී ගන්න දාන්න වියදම අපි කියනවා විචල්‍ය පිරිවැය කියලා. විචල්‍ය පිරිවැය. විචල්‍ය දුම්මිලදී ගන්න දාන්න පිරිවැය කොහොමද කියන්නේ? විචල්‍ය පිරිවැය කියලා කියනවා. එහෙනම් විචල්‍ය පිරිවැය නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම හරි පන්ති කොලොත් විතරයි මට මේ වියදම දරන්න වෙන්නේ. හිතන්න මම පන්ති කරේ නැත්නම් මට ටියුබ් ගහන්න වෙනවද? පන්ති කරේ නැත්නම් ටියුබ් ගහන්න වෙනවද? නැහැ. ළමයි ප්‍රමාණය අනුව මගේ නිෂ්පාදනයේ ළමයි. ඒතකොට ළමයි ප්‍රමාණය අනුව ටියුබ් වියදම වෙනස් වෙනවද නැද්ද? වෙනස්. නිමේය ප්‍රමාණයත් එක්ක මේක වෙනස් වෙනවා. පැහැදිලි කතාව. නිමේය ප්‍රමාණය සංකේත කරගන්න Q quantity. නිමේය ප්‍රමාණය සංකේත කරගන්නවා Q quantity. එහෙනම් නිමේය ප්‍රමාණයත් එක්ක විචල්‍ය පිරිවැය වෙනස් වෙනවා. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැය ශුන්‍යයි. නමුත් නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී ස්ථාවර පිරිවැය තියෙනවා. එහෙනම් නිර්වචන ටික හදාගමු. හරි එහෙනම් කෙටි කාලයේදී පිරිවැය ප්‍රභේද දෙකක් හඳුනා ගන්න පුළුවන්. මේ දෙක එකතු අපිට හම් වෙනවා මුළු පිරිවැය. සමස්තයක් කියලා දාලා තියෙන පිරිවැය. මුළු පිරිවැය කොටස් දෙකයි. එකක් ස්ථාවර පිරිවැය අනිත් එක විචල්‍ය පිරිවැය. ඒ අනුව ස්ථාවර පිරිවැය කියන්නේ නිමේය ප්‍රමාණයත් එක්ක වෙනස් නොවන පිරිවැය. නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේදී වද ස්ථාවර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. විචල්‍ය පිරිවැය කියන්නේ නිමේය ප්‍රමාණයත් එක්ක වෙනස් වන පිරිවැය. නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේදී විචල්‍ය පිරිවැය ශුන්‍යයි. බාර තේරිච්ච නැති අය ඉන්නවනම් පොඩ්ඩක් උත්සාහ. තේරිච්ච නැති අය කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් උත්සාහ. හරිද පැහැදිලි කතාව. එහෙනම් මේ දෙකේ එකතුව තමයි ව්‍යාපාරයේ සමස්ත වියදම. මේ දෙකේ එකතුව ව්‍යාපාරයේ සමස්ත වියදම බවට පත් වෙනවා. එතකොට ඒක අපි සලකනවා මුළු පිරිවැය කියලා. එහෙනම් මුළු පිරිවැයට අපි කියනවා මුළු කියන්නේ total. පිරිවැයට අපි කියනවා cost TP. මුළු ස්ථාවර පිරිවැය. මේක අතර ස්ථාවර පිරිවැය කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. මේක විචල්‍ය පිරිවැය කියන්නේ මුළු විචල්‍ය පිරිවැය. ඒ නිසා මේක සංකේතයක් කරගන්න total fixed cost. fixed ස්ථාවරයි cost. TFC දාන මුළු විචල්‍ය පිරිවැය total variable cost. TVC එහෙනම් TC සමානයි TFC දාන්න TVC එහෙනම් නිර්වචනය කරමු අපෝ ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනයේ සමග වෙනස් නොවන පිරිවැයයි. ඒ කියන්නේ නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේදී පවා හරි දරන්නේ සුදුසු පිරිවැයයි. විචල්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදනයේ සමග වෙනස් වන පිරිවැයයි. නිෂ්පාදනයේ ශුන්‍ය වන විට විචල්‍ය පිරිවැයද ශුන්‍යයි. ගන්න මාතෘකාව කිලිකා නිෂ්පාදන පිරිවැය. ඒ අරතේ මුළු පිරිවැය මාතෘකාව ගන්න මුළු පිරිවැය. මුළු පිරිවැය ලියමු. කෙටිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුළු පිරිවැය ප්‍රභේද දෙකකින් සමන්විත වේ. මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකි. කෙටිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකි. කෙටිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකි. කෙටිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකි. කෙටිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකි. එක මුළු ස්ථාවර පිරිවැය
total fixed cost මුළු ස්ථාවර පිරිවැය දෙක මුළු විචාල පිරිවැය total variable cost total variable cost total fixed cost total variable cost කෙටි කරලා අපි කියනවා මේක TFC මේක TFC total fixed cost and total variable cost total fixed cost කෙටි කරලා කියනවා TFC total variable cost කෙටි කරලා කියනවා TVC හරිද? හරි. ඔගේ ගන්න පළවෙනි පිරිවැයට බෙදය. මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. ලියමු මුළු ස්ථාවර පිරිවැය. යමු මුළු ස්ථාවර පිරිවැය යමු. නිමේම ප්‍රමාණය සමග වෙනස් නොවන පිරිවැයයි 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 ඊගව ඡේදේ නිමේම ශුන්‍ය අවස්ථාවේදී වද නිමේම ශුන්‍ය වන විටදී වද නිමේම ශුන්‍ය වන විටදී වද ස්ථාවර පිරිවැයක් දැකිය හැකිය නිමේම ශුන්‍ය වන විටදී වද ස්ථාවර පිරිවැයක් දැකිය හැකිය නිමේම ශුන්‍ය අවස්ථාවේදී වද ස්ථාවර පිරිවැයක් දැකිය හැකිය නිමේම ශුන්‍ය අවස්ථාවේදී වද ස්ථාවර පිරිවැයක් දැකිය හැකිය ඊගා ඡේදේ ස්ථාවර පිරිවැයක් දැකිය හැක්කේ කෙටි කාලයේදී පමණි ස්ථාවර පිරිවැයක් දැකිය හැක්කේ කෙටි කාලයේදී පමණි ඔය ස්ථාවරයෙන් දෙන කෙටි කාලෙ විතරක් නිසා ස්ථාවර පිරිවැය තියෙන්නේ කෙටි කාලෙදි විතරයි ස්ථාවර පිරිවැයක් දැකිය හැක්කේ කෙටි කාලයේදී පමණි හරිද ඊගා ඡේදේ මේ පහත පරිදි පස්තාරික නිරූපණය කර හැකියි අපේ ස්ථාවර පිරිවැය පස්තාරික නිරූපණය කරන්න පුළුවන් මේ පහත පරිදි පස්තාරික නිරූපණය කර හැකියි මේ පහත පරිදි පස්තාරික නිරූපණය කර හැකියි. හරි පස්තාරය ඇඳගත්තොත් උඩට යනවා මුළු පිරිවැය. හරි උඩට යනවා TP. යට යනවා L. උඩට යනවා TP යට යනවා L. මේ දෙන්න. මෙතන TP මෙතන L නෙමෙයි Q නිමේම ප්‍රමාණය Q TP නෙමෙයි මුළු පිරිවැය TP නෙමෙයි TC මුළු TFC මුළු ස්ථාවර පිරිවැය මෙතන නිමේම ප්‍රමාණය හරි උඩ TFC යට Q නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවල කෝටි 4 දාලා තියෙන්නේ. ඒ කෝටි 4 නිෂ්පාදනය කරන එක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන්නේ TFC වක්‍රය. එහෙනම් TFC වක්‍රයේ ප්‍රමාණක්ෂයට සමාන්තර වේ. එතකොට TFC වක්‍රය.
TFC වක්‍රය. TFC වචන දාගන්න ඕනේ. TFC total fixed cost TFC වක්‍රය. TFC වක්‍රය. හරි නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේ කෝටි 4 දානවා. නිෂ්පාදනයත් එක්ක එක වෙනස් වෙන්නේ ඊට පස්සේ පන්ති කරගෙන ගියා කියලා කෝටි 4 වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි මට වෙන උදාහරණ අරන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. හරි. ඝන මාත්‍රිකාව විචල්‍යද? විචල්‍ය පිරිවැය. මුළු විචල්‍ය පිරිවැය. total variable cost TVC මුළු විචල්‍ය පිරිවැය. මුළු විචල්‍ය පිරිවැය. මුළු විචල්‍ය පිරිවැය. එහෙනම් අපි නිර්වචනය කරන මුළු විචල්‍ය පිරිවැය කියන්නේ නිමේම් ප්‍රමාණය සමග වෙනස් වන පිරිවැය වේ. 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 නිමේම ශුන්‍ය වන විට විචල්‍ය පිරිවැයද ශුන්‍ය 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 වේ. ඒ පහත පරිදි පස්තාරික නිරූපණය කළ හැකිය. ඒ පහත පරිදි පස්තාරිකව නිරූපණය කළ හැකිය. එතන TVC එතන Q එදි ඒක ලස්සන නැද ගන්න නේ ආයෙ බලා ගන්න. නිෂ්පාදනයේ ශුන්‍ය වේදී විචාර ක්‍රියා ශුන්‍යයි. වක්‍ර වෙන්නේ මෙහෙම ගමන. මුලදී අඩු වෙන වේගයෙන් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. හේතුව හීනනාන්තිය බලදායක නීති. හරි. මුලදී අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. මේ තියෙන්නේ TVC වක්‍ර. හරිනේ? උලන්නේ දැන් ගන්න TVC total variable cost. ගන්න මාත්‍රිකාව මුළු පිරිවැය වක්‍රය. මුළු පිරිවැය වක්‍රය. හරි. මට මෙහෙම කිව්වොත් නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැය කීයද? එහෙනම් මුළු පිරිවැය හැදෙන්නේ TC සමානයි TFC ධන TVC නම්. හරි. අපි හිතමු ස්ථාවර පිරිවැයක් දරලා තියෙන ස්ථාවර පිරිවැය ලක්ෂ 5ක්. ස්ථාවර පිරිවැය ලක්ෂ 5ක්. විචල්‍ය පිරිවැයක් දරලා තියෙනවා දැනට විචල්‍ය පිරිවැය ලක්ෂය. කියලා අපි නිගමනය කරමු. එතකොට මුළු පිරිවැය ලක්ෂ 6යිනේ. මම මෙහෙම වුණොත් නිෂ්පාදනයේ ශුන්‍ය වුණොත් මුළු පිරිවැය කීයද? ලක්ෂ 5යි. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැය මොකට සමානයිද? ස්ථාවර පිරිවැයට සමානයි. මොකද නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැයක් නැහැ. නිෂ්පාදනයක් නැත්තම් ෂෙමිකින්ට ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැය ශුන්‍යයි. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැය ස්ථාවර පිරිවැයට සමානයි. අර වක්‍ර දෙක මම මෙතන අදාගෙන ඉන්නේ. මේ තියෙන TFC. මෙතන මම ගන්න පිරිවැය. මෙතන මම ගන්න නිමේම. මේ තියෙන TVC. හරි. එහෙනම් මට කියන්න TC වක්‍රය කොහෙන්ද පටන් ගන්නද? මුළු පිරිවැය වක්‍රය කොහෙන්ද පටන් ගන්නද? නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැය කීයද? ලක්ෂ 5යි. ලක්ෂ 5යි. ලක්ෂ 5 කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය. ස්ථාවර වෙන මුළු පිරිවැය වක්‍රය කොතනින්ද පටන් ගන්න ඕනේ? මෙන්න මෙතනින් පටන් ගන්න. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැයක් තියෙනවා. ඒක ස්ථාවර වෙන මෙතනින් පටන් ගන්න. එතනින් එහාට තවදුරටත් මුළු පිරිවැය වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන දෙක මොකක් නිසාද? නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවෙන් පස්සේ. ඇහුන්නේ නැහැ.
එතනින් එහාට තවදුරටත් මුළු පිරිවැය වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන්නේ මොකක් නිසාද? මේක වෙනස් වෙන්නේ නැහැ මේක ස්ථාවරයි. මොකක් නිසාද? විචල්‍ය පිරිවැය. විචල්‍ය පිරිවැය නිසා මේක වැඩි වෙද්දී මුළු පිරිවැය වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙතනින් එහාට වක්‍රයේ විචල්‍ය පිරිවැය වක්‍රය හැදීම ගන්නවා. මේ තියෙන TC. TC. හරිද? තව තියෙනවා හරි. දැන් මේ වක්‍ර දෙක අතර මේ සිරස් දුර මොකේට සමානයි? TVC සහ TC අතර මේ දුර මොකේට සමානයි? මම මෙහෙම කියන්නම්. මෙතන එනවා TC වලගේ 100යි. මෙතන අපිට හම් වෙනවා TFC වලගේ 150යි. 100 කියන්නේ විචල්්‍ය පිරිවැය. 150 කියන්නේ මුළු පිරිවැය. TC සමානයි TFC දන TVC. හරි. TVC වලගේ 100යි. TC වලගේ 150යි. එහෙනම් මේ දෙක අතර පරතරයක් තියෙනවා 50යි. ඒ 50 කියන්නේ මොකක්ද? මුළු ස්ථාවර පිරිවැය. එහෙනම් මේ TC සහ TVC අතර මේ පරතරය TFC ළමයි. ඕනෑම තැනක මේ පරතරය TFC. පැහැදිලිද? මොකද TC වලින් මේක අඩු කළොත් අපිට හම්බෙන්නේ මේ TC ඍණ TVC සමානයි TFC. එතන කතාව පැහැදිලිද? පොඩ්ඩක් සංකීර්ණයි මේවා. හරි මේවා සරලව හිමීට කතා කරගෙන යන්න ඕනේ ඒවා. නැතු මේ එතකොට ඕනම තැනක් අතර පරතරය සමානයිද? ඔව් ඕනෑම තැනක පරතරය සමාන වෙනවා. මොකද මේ අතර ස්ථාර ක්‍රියා වෙනස් වෙන්න බෑ. ස්ථාර ක්‍රියා ස්ථාවරයි. ඒතර ස්ථාර ක්‍රියා ස්ථාවර නිසා මේ දෙක අතර පරතරය ඕනෑම තැනක සමාන වෙනවා. මේවා ලස්සනට වගු ගහලා ලේඛන ගහලා කතා කරන්න ඕනේ බෑ. නමුත් අපි එච්චර දුර යන්නේ නැහැ ළමයි ඩබල් AD මට්ටමේ. ඒ නිසා මට දොස් කියන්න එපා. මේක මගේ වැරද්දක් නෙමෙයි. මාස 6ක් වගේ පුංචි කාලයක් ඇතුළත ආගොයේ හරි තියෙන ස්ටඩි බෑග් එකත් එක්ක කතා කරලා යන්න ඕන දෙයක්. ඒතකොට මේ වගේ පුංචි කාල පරිච්ඡේදයක් තුළ කතා කරන්න ඕන දෙයක් වගු ගහලා ලේඛන ගහලා ලොකු කාල පරිච්ඡේදයක් කරන් කතා කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ මේ වගේ තියාගත්තොත් ඇති ඩබල් AD මට්ටමකට ලොකු ඕනේ නැහැ. හරි එඳග පිරිවැය නිමෙවුම TVC TC TFC මේ දෙක අතර පරතරය ඕනෑම තැනක එකම අගයක් E ස්ථාර ක්‍රියාවට සමානයි. හරි අපි උතින් අතරේ තව පිරිවැය සංකල්ප කීපයක් තියෙනවා. ලබන සතියේ පිරිවැය සංකල්ප දෙක කතා කරලා පාඩමේ ප්‍රධාන ප්‍රශ්න ඉවර කරලා ඊට පස්සේ වෙළඳපොළ විවයන් තියෙනවා. වෙළඳපොළ විවය ජාතික දිනු මුදල් විදේශ වලදා කියන කොටස් කීපෙ තියෙනවා. මේ ටික කතා කරලා එහෙනම් අපි අද නතරෙමු. ඊගා දවසේ හම්බෙමු. අද කරන ටික බලා ගන්න පාඩම් කරා එනවා.